සුබ දවසක් හැම දිනාටම. අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML භාවිත කරලා කොහොමද ටේබල් නිර්මාණය කරන්න කියලා. ටේබල් කියන්නේ මොනවද කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය වගුවක් නැත්නම් ටේබල් එකක් කියලා කියන්නේ තීරු සහ පේලි වලින් සමන්විත ආකෘතියක්. ඇත්තටම මේ HTML වලදී නැත්නම් වෙබ් පේජස් වලදී ටේබල් කියන එක වෙබ් පේජස් නිර්මාණය කරපු නැත්නම් වර්ල්ඩ් වයිඩ් වෙබ් එක නිර්මාණය කරපු මුල් අවධියේදී ඊටාම වැදගත් සංකල්පයක් වුණා. මේ වෙබ් පේජ් එකක කරුණු අපට අවශ්‍ය පරිදි ස්ථානගත කරන්න මේ ටේබල් ආකෘති තමයි ගොඩක් වෙලාවට භාවිත කළේ. එතකොට මම සාම්පල් ටේබල් කීපයක් නිර්මාණය කරලා තියෙනවා මේ පේජ් එක තුල. අපි පොඩ්ඩක් බලමු පළවෙනි ටේබල් එක අපි ගත්තොත් එහෙම මේ ටේබල් එකේ මේ පැත්තට තියෙන ඒවාට අපි කියන්නේ පේලි නැත්නම් අපි ඒවට කියනවා රෝස් කියලා. මේ පළවෙනි ටේබල් එකේ කොලම් 3ක් තියෙනවා. ඒ වගේම රෝස් 2ක් අපට දකින්න හම්බ වෙනවා. ඒ වගේම පළවෙනි රෝ එක අපි ගත්තොත් එහෙම පළවෙනි රෝ එකේ සෙල්ස් නැත්නම් කෝෂ 3ක් අපට දකින්න හම්බ වෙනවා. දෙවෙනි සෙල් එකේ දෙවෙනි රෝ එකෙත් සෙල්ස් අපට 3ක් දකින්න හම්බ වෙනවා. දෙවෙනි ටේබල් එක අපි ගත්තොත් එහෙම දෙවෙනි ටේබල් එකේ කොලම්ස් 2යි, තීරු 2යි, පේලි 3යි, රෝස් 3යි. පළවෙනි රෝ එකේ අපට දකින්න හම්බ වෙනවා සෙල්ස් 2ක්. දෙවෙනි රෝ එකෙත් සෙල්ස් 2ක්. ඒ වගේම තුන්වෙනි රෝ එකෙත් අපට සෙල්ස් 2ක් දකින්න හම්බ වෙනවා. ඊළඟට තුන්වෙනි ටේබල් එක අපි ගත්තොත් තුන්වෙනි ටේබල් එකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ මේ මුළු ටේබල් එකටම පොදු වෙච්ච මාතෘකාවක් දකින්න හම්බ වෙනවා. මේකට අපි කියනවා කැප්ෂන් එකක් කියලා. මේකට අපි කියනවා කැප්ෂන් එකක් කියලා. ටේබල් එකකට අපි දීපු කැප්ෂන් එකක්. ඒක ටේබල් එකට සෙන්ටර් වෙලා තමයි මුදුනේ දකින්න හම්බ වෙන්නේ. ඒ වගේම මේ ටේබල් එකෙත් කොලම්ස් ඔක්කොම 3ක් තියෙනවා. රෝස් ඔක්කොම 3ක් තියෙනවා. ඒකෙන් මේ පළවෙනි රෝ එක විශේෂයි. ඒ පළවෙනි රෝ එකේ තියෙන්නේ මාතෘකා. ඒවා බෝල්ඩ් වෙලා සෙන්ටර් වෙලා තමයි දකින්න හම්බෙන්නේ. S number, name, address කියන ඒවා. ඒවට අපි කියනවා table headings කියලා. ඒතර table headings තියෙන cells ඔක්කොම 3ක් තියෙනවා පළවෙනි row එකේ. ඊළඟට මේ table එක ගත්තොත් මේ table එකෙත් caption එකක් අපි දාලා තියෙනවා. ඊට අමතරව table එකේ උස අපි ගත්තොත් සාමාන්‍ය table එකකට වඩා වැඩි. ඒ වගේම පළවෙනි රෝ එකේ විශේෂිත වර්ණයක් යොදලා තියෙනවා. බෝඩර් වලට වෙනම වර්ණ යොදලා තියෙනවා. සහ මෙන්න මේ ටේබල් එක අපි ගත්තා. මෙන්න මේ ටේබල් එක අපි ගත්තොත් ඒ ටේබල් එකේ සමහර කොලම් උසයි, සමහර කොලම්ස් සමහර රෝස් උසයි, සමහර රෝස් පොඩි කියන්නේ උස අඩුවෙන් දක්වලා තියෙනවා. ඊළඟට අපි ඒ වගේම වර්ණ බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් අපි යොදලා තියෙනවා මේ වගුවට. ඊළඟට මේ ටේබල් එක ගත්තාම මේ ටේබල් එකේ අපිට රෝස් ඔක්කොම 2ක් දකින්න හම්බ වෙනවා. කොලම්ස් ඔක්කොම මේ ටේබල් එකේ 3ක් තියෙනවා. එතකොට 3යි. හැබැයි පළවෙනි රෝ එකේ අපිට දකින්න හම්බ වෙන්නේ එකම එක සෙල් එකක් විතරයි. සම්පූර්ණ මේ ටේබල් එකේ මහතින් මෙත්ත සෙල් එකක් ඒකේ තියෙනවා. ඊළඟට ඊළඟ ටේබල් එක කොලම් 2ක් අපිට බැලුමට තියෙනවා. රෝස් ඔක්කොම 3ක් තියෙනවා. හැබැයි පළවෙනි සෙල් එක ටේබල් එකේ තියෙන පළවෙනි සෙල් එක අර රෝස් 3 සයිස් එකටම උසට ලැබිලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ වගේ අපි වෙබ් පේජ් එකක ආකෘතියකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒක ආකෘතියකුත් නිර්මාණය කරලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ මුල් යුගයේදී වෙබ් අඩවියක් අපි නිර්මාණය කරනකොට ඒ වෙබ් අඩවියේ තියෙන පේජ් වල ආකෘතිය අපි නිර්මාණය කළේ ටේබල් එකක් ඇතුලේ. ඒතර මේ තියෙන වෙබ් පේජ් එකක ආකෘතියක් වගේ හදපු වගුවක් තමයි අපිට මේ දකින්න හම්බෙන්නේ. ඒකෙත් බැලුවහම අපිට පේනවා කොලම්ස් ඔක්කොම 3ක් තියෙනවා වගේ. රෝස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. ඒතර මේ පාඩම යටතේදී අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7. මේ වගු 7 තමයි අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩමේදී. හොඳයි අපි මේ පළවෙනි ටේබල් එක ඉස්සෙල්ලාම නිර්මාණය කරන්න පෙර අපි බලමු ටේබල් එකක් නිර්මාණය කරනකොට අපිට මොන වගේ ටැග්ස්ද වැදගත් වෙන්නේ කියලා. ටේබල් එකක් නිර්මාණය කරනකොට අපි දැනගන්න ඕන ටැග්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ටේබල් ටැග් එක.
ඊළඟට TR කියලා ටැග් එකක් තියෙනවා. ඊළඟට TD කියලා ටැග් එකක් තියෙනවා. ඒ වගේම TH කියලා ටැග් එකක් අපිට තියෙනවා. සහ අවසාන වශයෙන් caption කියලා ටැග් එකක් අපිට ටේබල් එකක් නිර්මාණය කිරීමේදී භාවිත වෙනවා. ඊතර පළවෙනියෙන්ම තියෙන මේ ටේබල් ටැග් එකකින් අපි ටේබල් එකේ ආරම්භය සහ අවසානය තමයි දක්වන්නේ. ඊතර ටේබල් ටැග් එකකින් කියවෙන්නේ ටේබල් එක ආරම්භ කරන්න කියන එක. ටේබල් ක්ලෝස් ටැග් එකකින් කියවෙන්නේ අදාළ ටේබල් එක ක්ලෝස් කරන්න කියන එක. ඊළඟට TR ටැග් එක. TR කියන්නේ ටේබල් රෝ කියන එක. ඊතර ටේබල් එකක පේලියක් නිර්මාණය කිරීමේදී පේලිය ආරම්භය දැක්වීමට අපි TR ටැග් එක පාවිච්චි කරනවා. පේලිය අවසානය දැක්වීම සඳහා අපි TR close ටැග් එක උපයෝගී කරගන්නවා. ඒ වගේම ටේබල් එකක සෙල් එකක් නැත්නම් ටේබල් data එකක් නිර්මාණය කරනකොට TD ටැග් එක තමයි අපි පාවිච්චි කරන්නේ. ටේබල් data TD. ඒතර ටේබල් එකක සෙල් එකක් ආරම්භ වෙන්නේ TD ටැග් එකෙන්, සෙල් එක අවසාන වෙන්නේ TD close ටැග් එකෙන්. TH කියලා කියන්නේ ටේබල් heading කියන අර්ථය. ඒතර මාතෘකාවක් අඩංගු සෙල් එකක් අපි නිර්මාණය කරනකොට හරියට මෙන්න මේ ටේබල් එකේ වගේ එතෙන්දි TD ටැග් එක වෙනුවට අපි පාවිච්චි කරන්නේ TH කියන ටැග් එක. TD ටැග් එකේදී සාමාන්‍ය ටෙක්ස්ට් එකක් විදිහට තමයි මේ අකුරු දකින්න හම්බෙන්නේ. නමුත් TH ටැග් එකක් භාවිත කරනකොට සෙල් එකට සෙන්ටර් වෙච්ච බෝල්ඩ් වෙච්ච මාතෘකාවක් ආකාරයෙන් තමයි ඒ සෙල් එක නිර්මාණය වෙන්නේ. ඒතකොට මෙන්න මේ ටැග්ස් ටික සහ අවසාන වශයෙන් ටේබල් එකට කැප්ෂන් එකක් යොදනකොට අපි භාවිත කරනවා කැප්ෂන් එකේ ආරම්භය සහ අවසානය දැක්වීමට කැප්ෂන් කියන ටැග් එක හරියට මෙන්න මේ වගුවේ වගේ. එතකොට අපි දැන් බලමු පළවෙනි ටේබල් එක හදන්නත් එක්ක මුලින්ම අපි බේසික් ටෙම්ප්ලේට් එක දාගමු. HTML14 කියලා. right අපි ප්‍රධාන මාතෘකාවක් දාගමු. creating tables. right. පළවෙනි ටේබල් එක. ඒකෙදී sample table 1 කියලා මාතෘකාවක් තියෙන. අපි ඒකට h3 tag එක තමයි උපයෝගී කරගෙන තියෙන්නේ. h3 sample table 1. h3 close කරමු. හොඳයි. දැන් ඒතර මේ වගුවේදී මේකෙදී අපිට පේන්න තියෙනවා පේලි දෙකකුයි තීරු තුනකුයි. ඇත්තටම අපිට ටේබල් එකක් නිර්මාණය කරද්දී තීරු නැත්නම් කොලම්ස් වලට වඩා වැදගත් වෙන්නේ රෝස් ගාන ටේබල් එකේ තියෙන. right අපි ටේබල් එකේ ආරම්භය සහ අවසානය දැක්වීමට මුලින්ම ටේබල් ටැග් එක පාවිච්චි කරමු. ටේබල් close. ඒතර අපිට පේනවා අපේ පළවෙනි ටේබල් එකේ පේලි දෙකක් තියෙනවා. එහෙමනම් TR ටැග් අපිට දෙකක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපේ පළවෙනි පේලිය ආරම්භය දැක්වීමට TR open කරලා TR close කරන්න. දෙවෙනි පේලියට TR open TR close. මේකෙන් නිර්මාණය වෙන්නේ ටේබල් එකේ පළවෙනි පේලිය. මේකෙන් නිර්මාණය වෙන්නේ ටේබල් එකේ දෙවෙනි පේලිය. ඒතර පළවෙනි පේලියේ ඔක්කොම සෙල්ස් තියෙනවා 3ක්. අපි කිව්වා ටේබල් සෙල් එකක් සාමාන්‍ය ටේබල් සෙල් එකක් නිර්මාණය කරද්දී අපි TD ටැග් එක තමයි උපයෝගී කරගන්නේ. එහෙමනම් මේ පළවෙනි TR එක ඇතුලේ TD ටැග් ඔක්කොම අවශ්‍ය වෙනවා 3ක්. මොකද කොටු 3ක් තියෙනවානේ. TD close. එතකොට දෙවෙනි පේලියෙත් ඒ වගේ දෙවෙනි පේලියෙත් කොටු 3ක් තියෙනවා. එහෙනම් TD close. TD close. TD close. එතකොට මේ තියෙන්නේ close. එතකොට මේ තියෙන්නේ පළවෙනි පේලිය. මේ තියෙන්නේ දෙවෙනි පේලිය. පළවෙනි පේලිය ඇතුලේ තියෙන පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව. දෙවෙනි පේලියේ තිබෙන පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව. හොඳයි. දැන් අපිට පේනවා පළවෙනි ටේබල් එකේ පළවෙනි රෝ එකේ නැත්නම් පළවෙනි පේලියේ පළවෙනි කොටුව තුල තියෙන A කියන අකුර. එහෙමනම් මෙතෙන්ට අපි ඒ අකුර දාමු. මේක දෙවෙනි කොටුව B, තුන්වෙනි කොටුවේ C. D, E සහ F කියන අකුරු තමයි මේ තුනේ තියෙන්නේ. හොඳයි. අපි දැන් අපේ ටේබල් එක ඕපන් කරලා බලමු. ඔව් අපිට පේනවා අපි හදපු ටේබල් එක හැදිලා තියෙනවා. හැබැයි මේ ටේබල් එකේ වගේ අර ටේබල් එකේ බෝඩර්ස් අපිට දකින්න හම්බෙන්නේ නැහැ.
ඒතර ටේබල් එකකට බෝඩර් එකක් දානවා නම් අපි ඒ සඳහා විශේෂ ගුණාංගයක් නැත්නම් ඇට්‍රිබියුට් එකක් භාවිත කරන්න අවශ්‍යයි. ටේබල් ටැග් එක ඇතුලේ බෝඩර් කියන ඇට්‍රිබියුට් එක. මේ බෝඩර් කියන ඇට්‍රිබියුට් එකෙන් දෙන්නේ සෙල් එක වටේ ඇඳිච්ච බෝඩර් එකේ මහත. අපි විශේෂයෙන් සඳහන් නොකළොත් බෝඩර් එකක් නැතුව තමයි අපිට ටේබල් එක ලැබෙන්නේ. ඒතර බෝඩර් එකක් අපට අවශ්‍ය නම් අපිට පුළුවන් 1යි කියලා දෙන්න පුළුවන්. ඒතර 1යි කියලා දුන්නොත් සාමාන්‍ය මහතින් යුක්ත බෝඩර් එකක් මේ වගේ අපට හම්බෙයි. ඒක අපි අගේ වැඩි කරන්න ටේබල් එකේ බෝඩර් එකේ මහත වැඩි වෙනවා මේ ආකාරයට. අපි ඒක 1යි කියලා දෙමුකෝ. ඒ වගේම අපේ ටේබල් එක මේ සාම්පල් ෆයිල් එකේ හදපු ටේබල් එකේ මහත අපේ එකේට වඩා වැඩි. ඒතර මේ මහත ලබා දීම සඳහා අපිට පුළුවන් මේ ටේබල් ටැග් එක ඇතුළේම තවත් ගුණාංගයක් තියෙනවා. ඒක තමයි width කියන ගුණාංගය. අපිට පුළුවන් එකෙන් 400ක් විතර අපි දෙමුකෝ. දැන් ගිහිලා රීෆ්‍රෙෂ් කරලා මේ වගේ මහතින් යුක්ත වගුවක් අපට හම්බ වෙනවා. ඒ වගේම මේත් එක්කම අපි කතා කළොත් height කියලා ඇට්‍රිබියුට් එකකුත් තියෙනවා. height ඇට්‍රිබියුට් එකේදී නැත්නම් height කියන ගුණාංගයේදී අපි ටේබල් එකේ උස තමයි ලබා දෙන්නේ. එතකොට ඔය විදිහට උසින් යුක්ත ටේබල් එකක් අපට හම්බ වෙනවා. මම මේක අයින් කරන්නම් පළවෙනි වගුව එහෙම එකක් නැති නිසා. හොඳයි එහෙනම් මේ ආකාරයට අපට හැකියාව ලැබුණා පළවෙනි වගුව නිර්මාණය කරන්න. අපි දැන් දෙවෙනි වගුව නිර්මාණය කරන්න උත්සාහ කරමු. H3 sample table 2 H3 close අනුමාත්‍රකාවක්. එතකොට ටේබල් එකක් ආරම්භ කරන්න අපි ටේබල් ටැග් එක දුන්නා. ටේබල් එකට බෝඩ් එකක් අවශ්‍යයි 1යි. ඒකෙත් width එක තියෙන්නේ 400යි. එහෙනම් අපි 400 size එකටම දෙමු. ඒ ටේබල් එකේ ආරම්භය මේ තියෙන ටේබල් එකේ අවසානය. දැන් මේක ඇතුලේ අපි ගියොත් ඊළඟට මේ ටේබල් එකේ ඔක්කොම rows තියෙනවා 3ක්. එහෙමනම් අපිට tr tag කීයක් අවශ්‍යද? 3ක් අවශ්‍ය වෙනවා. මෙන්න පළවෙනි පේළිය ආරම්භය, දෙවෙනි පේළිය අවසානය, පළවෙනි පේළිය අවසානය. දෙවෙනි පේළිය ආරම්භය, දෙවෙනි පේළිය අවසානය. මේ ආකාරයට copy paste කරන්න පුළුවන් අවශ්‍ය නම් පළවෙනි පේළියේ තියෙන මේ පාර කොටු දෙකයි. එහෙමනම් පළවෙනි tr එක ඇතුලේ අපි td tag දෙකක් පාවිච්චි කරන්න ඕනේ. td open td close. ඊළඟට දෙවෙනි පේළියෙත් කොටු දෙකයි. td close. td close. අවසාන පේළිය ඊළඟට td open td close. td open td close. right. පළවෙනි පේළියේ පළවෙනි කොටුවේ තියෙන a අකුර b අකුර, දෙවෙනි පේළියේ c අකුර b අකුර, තුන්වෙනි පේළියේ e අකුර f අකුර ආදී විදිහට තමයි දත්ත ටික පිහිටලා තියෙන්නේ. ඒතර අපි දැන් රිෆ්‍රෙෂ් කරලා බලුවොත් මෙන්න මේ වගේ ටේබල් එකක් අපට මේ උදාහරණය වගේම අපට ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟට බලමු මේ වගේ ටේබල් එකක් හදන්නේ කොහොමද කියලා. sample table 3. H3 tag එකක් දාමු. sample table 3. H3 close. ටේබල් එකේ ආරම්භය සහ අවසානය දැක්වීමට මේ විදිහට බෝඩර් සමානයි 1යි. width එකේ එකෙත් දීලා තියෙන්නේ අපි අරාගෙමයි 400ක්. ටේබල් close. ඔව් මෙතෙන්දිත් අපි බැලුවොත් එහෙනම් අපිට පේනවා මේ ටේබල් එකේ ආරම්භයේදීම දාලා තියෙනවා caption එකක්. අපි ඒක පසුවට ගමුකෝ. එතකොට පේලි ඔක්කොම 3ක් තියෙනවා. එහෙනම් පේලි 3යි නම් අනිවාර්යයෙන් මේ ටේබල් එකේ ටේබල් ටැග් දෙක ඇතුලේ tr ටැග් ගන්න ඕනේ 3ක් ඔක්කොම. tr open tr open tr close. tr open tr close. right. පළවෙනි පේළිය අපි ළඟට ගත්තොත් පළවෙනි පේළිය මම ආරම්භයේදී දෙන්නම්කෝ td td close. td close. td ළඟට td close. ඔන්නම් මේකම අපිට පිටපත් කරන්න පුළුවන්. නැත්නම් එක පේළියක් හදලා ඒ පේළියම පිටපත් කරලා ගන්න පුළුවන්. හරි. පළවෙනි පේළියේ තියෙන s number කියන මාතෘකාව. ඊළඟට තියෙනවා name කියන එක. address. ඔය මාතෘකා තුන තමයි අපිට ටේබල් එකේ දකින්න හම්බෙන්නේ. ඊළඟට s numbers පළවෙනි පේළියේ s.i.1 පුලිත සෙවමින් පූවද. එහෙනම් s.i.1
දෙවනි කොටුවේ තියෙන නම පුලිත සෙව්මින්. මෙතන තියෙනවා පූගොඩ කියන ගමේ නම. ඊළඟට S බිඳුවයි බිඳුවයි දෙක තියෙන්නේ. නම විදියට දක්වලා තියෙන්නේ සෙනිරු සෙන්හස් ගම පට්ටිය ගම කියලා තමයි ඒක තිබුණේ. රයිට්. අපි දැන් ගිහිල්ලා බැලුවොත් මේ විදිහට ටේබල් එකක් අපට ලැබිලා තියෙනවා. හැබැයි මේ ටේබල් එකේ මාතෘකා අර මැද්දට ඇවිල්ලා බෝල්ඩ් වෙලා නැහැ. එතකොට ඔයාලට වන්නම් අර බෝල් ටැග් ඒ වගේ සෙන්ටර් ටැග් එහෙම භාවිත කරලා සෙන්ටර් කරගන්න පුළුවන්. හැබැයි අපට කෙලින්ම මේ TD ටැග් එක වෙනුවට TH කියන ටැග් එක භාවිත කළා නම් මේ විදිහෙම හෙඩින් තුනක් අපට ලබා ගන්න පුළුවන් මේ පළවෙනි පේලියට. එහෙනම් මේ පළවෙනි පේලියේ TD වෙනුවට අපට පුළුවන් TH ටැග් එක යොදන්න. මාතෘකාවක් විදිහට යම්කිසි කන්ටෙන්ට් එකක් සෙල් එකක් ඇතුලේ අවශ්‍ය නම් අපිට TH ටැග් එකේ වෙනුවට භාවිත කරන්න පුළුවන් TD ටැග් එක මත. ඔව් අපි දැන් ගිහිල්ලා බැලුවොත් මේ ආකාරයට තමයි අපේ වගුව දිස්සෙන්නේ. බෝල්ඩ් වෙලා සෙන්ටර් වෙච්ච මාතෘකාවක් තමයි අපට හම්බෙලා තියෙන්නේ. හොඳයි. එතකොට ඊළඟට මේ ටේබල් එකට කැප්ෂන් එකක් දාලා තියෙනවා. ඒතර ටේබල් එකේ කැප්ෂන් එක අපට අවශ්‍ය නම් ටේබල් එකේ රෝස් පටන් ගන්න කලින් හරි නැත්නම් ටේබල් එකේ රෝස් ඉවරුණාන් පස්සේ හරි අපට ලබා දෙන්න පුළුවන්. ඒ කොයි ස්ථානයෙන් ලබා දුන්නත් මෙතන ලබා දුන්නත් මෙතන කැප්ෂන් ටැග් එක ලබා දුන්නොත් අපි මෙතන දීලා බලමු. caption details of students. caption tag එක අපි close කරමු. මේ මොන ස්ථානයේ අපි මේ tag එක ලබා දුන්නත් අපේ caption එක එන්නේ table එකේ මුදුනට. ඒ හින්දා මම සාමාන්‍යයෙන් දාන්නේ මේක මුදුනේ. අපි මුදුනට එක copy කරගමු. අතනින් ඉවත් කරලා. right. ඔන්න අපි තුන්වෙනි ටේබල් එකක් තියෙනවා නිර්මාණය කරලා ඉවරයි. ওই විදිහට තමයි තුන්වෙනි ටේබල් එක තියෙන්නේ. දැන් අපි බලමු අපි හතරවෙනි ටේබල් එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඒකෙදි අපිට පේනවා ටේබල් එක සෙන්ටර් වෙලා තියෙනවා. ඒ වගේම ටේබල් එකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණ සිල්වර් කලර් එකක්. ඊට අමතරව පළවෙනි පේලියට දීලා තියෙනවා රත්තරන් පාට වෙන ගෝල් කලර් එකක් අපි දීලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි පේලියේ නැත්නම් තුන්වෙනි රෝ එකේ දෙවනි සෙල් එකට නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ටේබල් එකේ බෝඩර්ස් අපි ගත්තොත් රතු පාටින් තමයි දිස්වෙන්නේ. ඒතර මේ විදිහේ ටේබල් එකක් අපි නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. ඇත්තටම මේ ටේබල් එකම තමයි අපි වෙනස් කරලා තියෙන්නේ මේකෙදි. හින්දා මට පුළුවන් මේ ටේබල් එකම මෙතෙන්ට ඊළඟ ස්ථානෙට පිටපත් කරලා ගන්න. අපි මේ සම්පූර්ණ සෙට් එකම පිටපත් කරගමුකෝ. කොපි කරගත්තා. echo control C ගහලා control V. අපි මේකට දෙමු sample table 4 කියලා. ටේබල් එක සෙන්ටර් වෙලා තියෙනවානේ. ටේබල් එක සෙන්ටර් කරගන්න නම් අපි මේ ටේබල් ටැග් එක ඇතුලේ align කියන attribute එක භාවිත කරන්න පුළුවන්. මේ align කියන attribute එකට values ඔක්කොම තුනක් තියෙනවා. එක්ක මේක left වෙන්න පුළුවන්, center වෙන්න පුළුවන්, right වෙන්න පුළුවන්. left කියලා දුන්නොත් හරි මොකුත් නොදී තිබුණොත් හරි page එකේ වම් පැත්තට බර වෙච්ච වගුවක් තමයි අපට හම්බෙන්නේ. center කියලා දුන්නොත් table එක page එකේ මැද්දට align වෙලා තමයි අපට ලැබෙන්නේ. right කියලා දුන්නොත් web page එකේ දකුණු පැත්තට බර වෙච්ච table එකක් තමයි අපට හම්බෙන්නේ. මේ අවස්ථාවේදී අපි මේ value එක දෙමු center කියලා. ඔන්න මෙතෙන්ට අපිට right කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් left. මේ අවස්ථාවේදී අපි දෙමු center attribute එක මේ value එක දෙමු මේ align කියන attribute එකට. අපි refresh කරලා බලුවොත් page එක මෙන්න අපේ දෙවනි table එක මේකේ copy එක මැද්දට ඇවිල්ලා තියෙනවා. මේ මාතෘකාවත් මැද්දට ගන්න අවශ්‍යයි. අපිට ඒකට ක්‍රම දෙකක්ම දැන් අපි දන්නවා. එක්ක අපිට මේ H3 කියන tag එක center tag එක ඇතුලේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසිම ක්‍රමයක් තියෙනවා. align attribute එක H3 එකටත් භාවිත කරලා අපිට center කියලා දෙන්න පුළුවන්. අපි කලින් කතා කළා මාතෘකාවක් align කරන විදිහ. right. ওই විදිහට ඒ ටික ලැබිලා තියෙනවා. මේ table එකට උසක් තියෙනවා. උසත් මේ පළලට සමාන උසක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ 400ක් වගේ. table එකට නිශ්චිත උසක් අවශ්‍ය නම් අපිට පුළුවන් height කියන attribute එක භාවිත කරන්න. height කියන ගුණාංගය 400යි. දැන් අපි ගිහලා refresh කරලා බලුවොත් මේ ආකාරයට
උසින් යුක්ත වගුවක් අපට හම්බෙලා තියෙනවා. ඊළඟට අපි බැලුවොත් මේ සම්පූර්ණ ටේබල් එකටම මට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න ඕනේ. ඒකටම මට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න ඕනේ. එහෙමනම් අපිට පුළුවන් මේ ටේබල් ටැග් එක ඇතුලේ තවත් ඇට්‍රිබියුට් එකක් භාවිත කරන්න. ඒක තමයි BG color කියන ඇට්‍රිබියුට් එක. BG color. ඒතර මේ BG color කියන ඇට්‍රිබියුට් එකේදී අපිට පුළුවන් ප්‍රධාන වර්ණයක් නම් නමෙන්ම ලබා දෙන්න පුළුවන්. අර ෆොන්ට් එකට කලර් එකක් දෙනවා වගේ. එහෙම නැත්නම් අපිට කලර් එකට අදාළ හෙක්සාඩෙසිමල් වැලියු එකක් දෙන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී සිල්වර් කියන කලර් එක මුළු ටේබල් එකටම ඇප්ලයි කරන්නම්. දැන් බැලුවොත් එහෙම අපිට පේනවා සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක සිල්වර් වෙච්ච වගුවක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම ඊළඟට අපි ගත්තාම මේ වගුවේ බෝඩ් එක දැන් මේකේ ඩබල් බෝඩ් එකක් වගේ තමයි හම්බෙලා තියෙන්නේ. ඇත්තටම මේ ඩිෆෝල්ට් එන ටේබල් එකේ මේ සෙල්ස් අතර පරතරයක් තියෙනවා. ඒ පරතරය තියෙන නිසා තමයි මේ ඈත් වෙලා වගේ කොටු අපිට දකින්න හම්බෙන්නේ. හැබැයි එහෙම මේකේ පේන්නේ නැහැ. ඒක අපි හදන්නේ මෙන්න මේ වගේ ඇට්‍රිබියුට් එකක් ටේබල් ටැග් එක ඇතුලේ භාවිත කරලා ඒ ඇට්‍රිබියුට් එකට අපි කියන්නේ සෙල් ස්පේසිං කියලා. සෙල් ස්පේසිං. මේක අපි වැඩි අගයක් දීලා බලමුකෝ ඉස්සෙල්ලා 5ක් වගේ. දැන් කොටු ඈත් වෙච්ච වගුවක් තමයි අපට හම්බෙලා තියෙන්නේ මීටත් වඩා. ඒතර මේ කොටු ලං කරන්න ඕන නම් අපි මේ වැලියු එක බිඳුවක් කරන්න ඕනේ. එතකොට පරතරයක් නැතුව කොටු ටික අපට හම්බෙනවා. ඒ වගේම අපිට පේනවා මේ ටේබල් එකේ මේ බෝඩ් එක අපි ගත්තොත් රතු පාටයි. අපිට ඒකට රතු පාට දෙන්න අවශ්‍යයි. එහෙමනම් අන්න අපිට පුළුවන් මෙතන border color කියලා ඇට්‍රිබියුට් එකක් තියෙනවා. ඒක ටේබල් ටැග් එක ඇතුලේ. color කියද්දි COLOR නෙමෙයි. එතකොට දැන් මේකටත් අපි දෙමු රතු පාට තියෙන red කියලා අපිට ඒක දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට මේ වගුවෙත් රතු පාට බෝඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව පළවෙනි පේලිය ගත්තාම මේකේ පළවෙනි පේලිය අපිට ඇවිල්ලා තියෙන්නේ gold color එකෙන්. අර BG color කියන ඇට්‍රිබියුට් එක භාවිත කරන්න පුළුවන් ටේබල් ටැග් එකේ විතරක් නෙමෙයි. ඒක අපට අවශ්‍ය නම් TR ටැග් එක ඇතුලේ භාවිත කරන්නත් පුළුවන්. TR ටැග් එක ඇතුලේ BG color කියලා අපි color එකක් assign කළොත් ඒ සම්පූර්ණ පේලියම අපට ඒ අදාළ වර්ණයෙන් තමයි ලැබෙන්නේ. TD ටැග් එකක් හරි TH ටැග් එකක් හරි ඇතුලේ අපි භාවිත කළොත් ඒ අදාළ සෙල් එක ඒ අදාළ වර්ණයෙන් තමයි අපට ලැබෙන්නේ. මේ අවස්ථාවේදී පළවෙනි පේලියම gold color එකකින් යුක්තයි. එහෙනම් එතෙන්දී අපිට BG color කියන එක මේ TR එක ඇතුලේ දාන්න පුළුවන් පළවෙනි පේලිය නිර්මාණය කරන්න දායක වෙච්ච. අපි ඒකට දෙමු gold කියන color එක. දැන් අපි රිෆ්‍රෙෂ් කරලා බලුවොත් අපේ page එක අන්න පළවෙනි පේලිය මේ විදිහට ලැබිලා තියෙනවා. ඊළඟට මේ තුන්වෙනි පේලිය දෙවෙනි කොට රිෆ්‍රෙෂ් කරලා බලමු. ඒ වර්ණයෙන් යුත් එකක් තමයි අපට හම්බෙලා තියෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් අපේ මේ දෙවෙනි පේලිය ගත්තාම දෙවෙනි පේලිය උස ගත්තාම මේවට වඩා අඩුයි. අපිට පුළුවන් මේ උස කෙලින්ම assign කරන්න මේ TR එක ඇතුලේ. දැන් ටේබල් ටැග් එක ඇතුලේ width එක height එක අපි ලබා දුන්නොත් ඒකෙන් තීරණය වෙන්නේ සම්පූර්ණ ටේබල් එකේ පළලයි උසයි. යම්කිසි තීරුවක යම්කිසි පේලියක උස වෙනස් කරන්න අපට අවශ්‍ය නම් අන්න අපට පුළුවන් ඒ අදාළ පේලියට සම්බන්ධ TR එකට උස ලබා දෙන්න height කියන ඇට්‍රිබියුට් එක භාවිත කරලා. මම මේකට දෙන්නම්කෝ 50ක් 75ක් විතර වගේ. අපි දැන් රිෆ්‍රෙෂ් කරලා බලුවොත් ඒ පේලිය මේ වගේ උස අඩුවෙන් යුක්ත පේලියක් තමයි දැන් අපට හම්බෙලා තියෙන්නේ. එතකොට ඊට අමතරව අපට පේනවා මෙන්න මේ අගය මේක ගත්තාම පුලිත සෙවුමෙන් කියන එක දකුණු පැත්තට බර වෙලා වගේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපට පුළුවන් මේ TD ටැග් එක මේ පුලිත සෙවුමෙන් කියන වචනේ ඇතුළත් කරපු කොටුව. ඒ TD එක ඇතුලේ අපට මේ කරුණු align කරන්න සෙල් එක ඇතුලේ අපට ඇට්‍රිබියුට් දෙකක් තියෙනවා. එකක් තමයි align කියන ඇට්‍රිබියුට් එක. අනිත් එක තමයි v-align කියන ඇට්‍රිබියුට් එක. මේ අගයන් දෙක නොදී ඉන්නත් පුළුවන් දෙන්නත් පුළුවන්. නොදී හිටියොත් සාමාන්‍ය TD ටැග් එකක් නම් අපි භාවිත කළේ ඒක අපට ලැබෙන්නේ left එකට බර වෙලා නැත්නම් වම් පැත්තට තමයි කොටුවේ මේ කරුණ බර වෙලා එන්නේ. ඒ වගේම කොටුව උසයි නම් මැද්දට වෙන්නේ. කියන්නේ
ඉහළත් නෙමෙයි පහළත් නෙමෙයි මැද්දට වෙන්නේ. ඒ කියන්නේ මිඩල් එකට මේ අතර ගත්තාම මිඩල් එකේ තමයි අපිට මේක දකින්න හම්බෙන්නේ. හරියට මෙන්න මේ සෙල් එකේ වගේ මැද්දේ තියෙන්නේ. අපට ඕනනම් මේක මේ ස්ථානේ ඩිස්ප්ලේ කරන්න පුළුවන් මේ නම. එතකොට ඒක තීරණය කරන්නේ මේ අගයන් දෙක. අපට තිරස් අතර අලයින් කිරීමේදී අලයින් කියන ඇට්‍රිබියුට් එක තමයි පාවිච්චි කරන්නේ. මේකට අගයන් තුනක් තියෙනවා. එකක් තමයි left. අනිත් එක තමයි center. අනිත් එක තමයි right. එතකොට අපි right කියලා දෙමුකෝ මේකට. right කියලා දුන්නොත් මේ පැත්තට බර වෙලා තමයි මාතෘකාව ආවේ. දැන් v-align කියන ඇට්‍රිබියුට් එකට අපිට තියෙන අගයන් තුනයි ඒකටත්. එක්ක එක top වෙන්න පුළුවන්. එක්ක middle වෙන්න පුළුවන්. එක්ක bottom වෙන්න පුළුවන්. මම top කියලා දුන්නොත් එහෙනම් මේක මේ වගේ මුදුනට තමයි ඒක එන්නේ. මෙතන පතුලට ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් bottom කියන වැලියු එක සයින් කරන්න. දැන් පහළට ඇවිල්ලා තියෙන්නේ. හරියටම සෙල් එක මැද්දටම මේක ගන්න ඕන නම් මට අපිට එතකොට align කියන ඇට්‍රිබියුට් එකට අපි center කියලා දෙන්න ඕනේ. v-align කියන ඇට්‍රිබියුට් එක අපි middle කියලා දෙන්න ඕනේ. දැන් හරියටම සෙල් එකේ මැද්දේ තමයි ওই කරුණ ඩිස්ප්ලේ වෙන්නේ. ඒතර ඔන්න ඔය විදිහට අපිට background colors දාලා අවශ්‍ය පරිදි මේ ටේබල් එක නිර්මාණය කරගන්න හැකියාව ලැබුණා. එතකොට අර අපි කතා කරපු ටේබල් ටැග් එක ඇතුලේ තියෙන ඇට්‍රිබියුට්ස් වල width කියන ඇට්‍රිබියුට් එක, height කියන ඇට්‍රිබියුට් එක වගේ ඒවා th td ටැග් ඇතුලේ භාවිත කරන්න පුළුවන්. ඒ වගේම height කියන ඇට්‍රිබියුට් එක අපට අවශ්‍ය නම් tr කියන ටැග් එක ඇතුලේ භාවිත කරන්න පුළුවන්. bg color කියන ඇට්‍රිබියුට් එක ටේබල් ටැග් එක ඇතුලේ භාවිත කරන්නත් පුළුවන්. tr ටැග් එක ඇතුලේ භාවිත කරන්නත් පුළුවන්. tho td ටැග් ඇතුලේ භාවිත කරන්නත් හැකියාව තියෙනවා. ඒතර line කියන ඇට්‍රිබියුට් එක අනිත් පැත්තෙන් ගත්තාම ටේබල් ටැග් එක ඇතුලේ භාවිත කරන්න පුළුවන් ටේබල් එකම align කිරීමට. td ටැග් එක හරි th හරි ටැග් එක ඇතුලේ භාවිත කළොත් සෙල් එක ඇතුලේ අදාළ කරුණ අන්තර්ගත කරුණ අපට align කරන්න ඒක උපයෝගී කරගන්න පුළුවන් වෙනවා. මීට අමතරව තව එක ඇට්‍රිබියුට් එකක් තියෙනවා ටේබල් ටැග් එක ඇතුලේ භාවිත කරන්න පුළුවන්. ඒකට අපි කියනවා cell padding value එක කියලා. එතකොට cell padding value එක අපි apply කරලා අපි බලමු අපේ දෙවෙනි ටේබල් එකට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් cell spacing කියන්නේ cell දෙකක් අතර තියෙන පරතරය. cell padding value එක කියලා කියන්නේ මේ cell එක ඇතුලේ තියෙන අන්තර්ගතයට cell එකේ border එකේ සිට තියෙන දුර. දැන් මේ වගුවට එහෙම අපිට දීලා ඇත්තටම වැඩක් නැහැ. එහෙම දුන්නොත් වම් පැත්තේ border එකෙන් යම්කිසි දුරක් ඇතුළට එයි. මේ පැත්තෙන් ඈත් වෙන එක අපිට පේන්නේ නැහැ. අපි හදපු තුන්වෙනි ටේබල් එකේ අපි බලමු cell padding value ටේබල් එකේ. අපි බලමු cell padding value එක 20ක් විතර දීලා මොකද වෙන්නේ කියලා මෙන්න මේ කොටුවට. right. එතකොට මේ තියෙන අපි කලින් හදපු ටේබල් එක. ඒකේ අපි ටේබල් එකටම දීලා බලමු. ටේබල් එකට දෙමු cell padding. cell padding value එක අපි දෙමු 20ක් විතර වගේ. රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් අපට පේනවා ටේබල් එකේ border එකේ සිට තියෙන දුර. මේකට තමයි padding එක කියලා කියන්නේ. 20ක් ඇවිල්ලා තියෙනවා මේ හැම cell එකකම. ඉතින් ඔන්න ඔය කියන ඇට්‍රිබියුට් තමයි අපට භාවිත කරන්න පුළුවන් වෙන්නේ ටේබල් ටැග් ඇතුලේ, tr ටැග් ඇතුලේ, th කියන ටැග් ඇතුලේ. එහෙමනම් ඒ ටේබල් එකත් අපි නිර්මාණය කරලා ඉවරයි. අපි ඊළඟට යමු අපේ පස්වෙනි ටේබල් එක. ඒ පස්වෙනි ටේබල් එකේ තියෙන විශේෂත්වයක්. මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? ඒකේ තියෙන විශේෂත්වය තමයි ඔය පළවෙනි පේලිය නැත්නම් පළවෙනි රෝ එකේ තියෙන සෙල් එක. තීරු 3ක් පුරා පැතිරිලා තියෙනවා. තීරු 3ක් පුරා පැතිරිලා තියෙනවා නම් අපි කියනවා ඒ සෙල් එකට col span value එකක් තියෙනවා කියලා. col span කියන අගෙන් අදහක ඇත්තටම ඇට්‍රිබියුට් එකක්. td ටැග් එක ඇතුලේ හෝ th ටැග් එක ඇතුලේ භාවිත කරන්න පුළුවන් ඇට්‍රිබියුට් එකක් තමයි col span කියලා කියන්නේ. ඒතර මේ col span එකට දෙන value එක තමයි තීරු කීයක් පුරා පැතිරිලා තියෙනවද ඒ සෙල් එක කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ සෙල් එකට col span value එකක් තියෙනවා 3ක. තීරු 3ක් පුරා ඒක පැතිරිලා තියෙනවා.
රයිට් එහෙමනම් අපි මේ ටේබල් එක නිර්මාණය කරමු. මුලින් ඉඳලාම කෝඩින් ටයිප් කරමුකෝ එකේ H3 sample table 5. H3 tag එක අපි close කරමු. ටේබල් එක ආරම්භ කළා. border සමානයි 1යි. width සමානයි 400යි. ටේබල් එක අවසන් කළා. පේලි දෙකක් තියෙනවා. එහෙමනම් tr tag අපට දෙකක් අවශ්‍ය වෙනවා. ඔව්. පළවෙනි පේලියේ තියෙන එක කොටුවයි එකේ. එහෙනම් td tag අපට එකයි ඒකේ භාවිත කරන්න වෙන්නේ. දෙවෙනි පේලියේ තියෙන්නේ කොටු තුනක්. එහෙනම් td close td close. පළවෙනි එකේ තියෙනවා a අකුර, b අකුර, c අකුර, d අකුර. අපි ඉස්සෙල්ලා මේක රිෆ්‍රෙෂ් කරලා බලමු මොන වගේ අපට ටේබල් එක ලැබෙයිද කියලා. මේ විදිහට තමයි ටේබල් එක දැන් පළවෙනි පේලිය පළවෙනි පේලිය එක කොටුවයිනේ තියෙන්නේ. එතකොට ඒ කොටුව මෙතනින් නැවතිලා තියෙනවා. මෙහෙම දිගට ඇවිල්ලා නැහැ. ඒකට හේතුව එහෙම විශේෂයෙන් අපිට මේ ටේබල් එක පුරාවටම ටේබල් එකේ පළල සයිස් එකටම නැත්නම් මේ තීරු තුනේ සයිස් එකටම මේ කොටුව එන්න ඕන නම් අන්න කොල් ස්පෑන් වැලියු එක අපි දෙන්න ඕනේ සෙල් එකේ. එහෙමනම් අපි කියනවා මේක විශේෂිත සෙල් එකක්. මොකක්ද ඒකේ විශේෂත්වය? තීරු තුනක් පුරා එක පැතිරලා එන්න ඕනේ. කොල් ස්පෑන් 3යි කියලා අපි දෙන්න ඕනේ. දැන් අපි ගිහලා රිෆ්‍රෙෂ් කරලා බලුවොත් ඔන්න අපිට ටේබල් එක හම්බෙලා තියෙනවා මේ විදිහට. මේ ආකාරයට. අපිට මේකේ අලයින් කරගන්න ඕන මේ අකුර මැද්දට අපිට පුළුවන් මේ td එක ඇතුලේ align කියන attribute එකක් භාවිත කරන්න. align සමානයි center. ඔය විදිහට අපිට මේ ටේබල් එක නිර්මාණය කරගන්න පුළුවන් වුණා. ඊළඟ ටේබල් එක පොඩ්ඩක් බලුවොත්. ඊළඟ ටේබල් එකේ ගත්තාම විශේෂත්වය තමයි මේ පළවෙනි කොටුව. පළවෙනි කොටුව පේලි තුනක් පුරා පැතිරිලා තියෙනවා. එහෙමනම් අපි කියනවා මේ පළවෙනි කොටුවට row span value එකක් තියෙනවා කියලා. row span value එකෙන් අදහස් කරන්නේ ඒ අදාළ කොටුව පේලි කීයක් පුරා පැතිරිලා තියෙනවද කියන එක. අපි බැලුවොත් මේ සෙල් එක පේලි 3ක් පුරා පැතිරිලා තියෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ සෙල් එකට row span 3ක අගයක් තියෙනවා කියලා. හරි. එතකොට අපේ පළවෙනි පේලියේ කොටු කීයද? ඒතර පළවෙනි පේලිය ඔක්කොම 3ක් තියෙනවනේ මේ වගේ. සාමාන්‍යයෙන් පේලි හෝ තීරු අපි ගණන් කරන්නේ ටේබල් එකක වැඩිම පැත්තෙන්. ඒතර මේ පැත්තෙන් අපි බැලුවාන් පස්සේ පේලි 3ක් තියෙනවා. එතකොට පළවෙනි පේලියට අයිති වෙන කොටු මොනවාද? පළවෙනි පේලියේ කොටු දෙකක් තියෙනවා. මොනවද ඒ කොටු දෙක? මේ A කොටුවයි B කොටුවයි. දෙවෙනි පේලියේ තියෙන එක කොටුවයි. මොකද පළවෙනි කොටුව අපි ගණන් කළා පළවෙනි පේලියට. එතකොට තුන්වෙනි පේලියේ තියෙන එක කොටුවක් පමණයි. ඒක හොඳට මතක තියාගන්න කොටුවයි. එහෙනම් පළවෙනි පේලියට TD tag දෙකක් අවශ්‍යයි. දෙවෙනි පේලියට එක TD tag එකයි. තුන්වෙනි පේලියට එක TD tag එකයි. ඔහොමයි ටේබල් එක නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි මේ ටේබල් එක නිර්මාණය කරන්න ආරම්භ කරමු. H3 sample table 6. මෙතන අපි දුන්නේ col span. මේකට අපි දෙමු row span. H3 tag එක close කළා. ටේබල් එක ආරම්භ කළා. ඒකටත් අපි border සමානයි 1යි. width සමානයි 400යි. ටේබල් එක close කළා. පේලි 3ක් තියෙනවා. එහෙනම් අපිට tr tag 3ක් අවශ්‍ය වෙනවා. tr එකයි t අවශ්‍ය වෙනවා. tr එකයි tr close. tr open tr close. tr open tr close. පළවෙනි පේලියේ කොටු දෙකක් තියෙනවා. එහෙනම් td එකයි td දෙකයි. td එකයි td දෙකයි. දෙවෙනි පේලියේ එක කොටුවයි. තුන්වෙනි පේලියේ එක කොටුවයි. ඒක හොඳට මතක තියාගන්න එක කොටුවක් පමණයි තියෙන්නේ මේ පේලි දෙකටම. පළවෙනි පේලියේ පළවෙනි කොටුව. ඒක විශේෂිත කොටුවක්. මොකද්ද විශේෂත්වය? ඒක පේලි 3ක් පුරා පැතිරිලා තියෙනවා. එහෙනම් ඒ කොටුව නිර්මාණය කරද්දී අපි අනිවාර්යයෙන්ම
මෙතෙන්ට දෙන්න ඕන රෝස් ස්පෑන් සමානයි පේලි කීයක් පුරා පැතිරිලා තියෙනවද කියන එක. අපි ඉස්සෙල්ලා මොකුත් නොදී බලමු A B C D. අපි දැන් රිෆ්‍රෙෂ් කරලා බලුවොත් අපේ page එකට ගිහිල්ලා මෙන්න මේ ආකාරයේ එකක් තමයි ලැබිලා තියෙන්නේ. ඒතර මේ විදිහට තමයි හම්බෙලා තියෙන්නේ. මේකේ මෙන්න මේ කොටුව පහළට දික් වෙනකොට මේ කොටු දෙක මේ පැත්තට තල්ලු වෙනවා. ඒ වැඩේ කිරීමට අපි මොකද කරන්නේ? අපේ පළවෙනි කොටුවේ විශේෂත්වය මොකක්ද කියන එක මෙතන සඳහන් කරන්න ඕනේ. ඒතර පළවෙනි TR එක ඇතුලේ තියෙන පළවෙනි කොටුව රෝස් ස්පෑන් සමානයි 3යි. දැන් රිෆ්‍රෙෂ් කරලා බලුවොත් මෙන්න නියම ටේබල් එක අපට හම්බෙලා තියෙනවා මේකේ විදිහටම. તો ඔන්න ඔය විදිහට තමයි ටේබල් නිර්මාණය කරන්නේ අපි සාමාන්‍ය රෝස් ස්පෑන් කොල් ස්පෑන් සහිතව. දැන් අපි බලමු කොහොමද මේ වෙබ් පේජ් එකක් ආකෘතියක් මම නිර්මාණය කරලා තියෙනවා මේක නිර්මාණය කරන්නේ කොහොමද කියන එක. ඉතින් එතෙන්දී අපිට පේනවා අපි බැලුමටම මේකට යම් පළලක් තියෙනවා. අපි හිතමුකෝ 900ක් විතර පළලයි කියලා මේක. යම් කිසි උසක් තියෙනවා. අපි හිතමු ඒ උස 600ක් නැත්නම් 800ක් කියලා හිතමුකෝ. තීරු කීයද මේකේ? තීරු 1යි 2යි 3යි. පේලි 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. 7ක් තියෙනවා ඔක්කොම පේලි. එහෙනම් හොඳට මතක තියාගන්න TR tag අපට අවශ්‍ය වෙන ඔක්කොම 7ක්. මේ වගුව නිර්මාණය කරද්දී. TR tag ඔක්කොම 7ක් අපට අවශ්‍ය වෙනවා. ඒතර පළවෙනි පේලියේ තියෙන එක කොටුවයි. ඒ කොටුව විශේෂිත කොටුවක්. කොල් ස්පෑන් වැලියු එකක් තියෙනවා ඒ කොටුවට. ඒක ඇතුලේ මාතෘකාවක් දාලා තියෙනවා මේ විදිහට. ඊළඟට දෙවෙනි පේලිය ගත්තාම කොටු 1යි 2යි 3ක් තියෙනවා. දෙවෙනි පේලියේ තියෙන මේ දෙවෙනි කොටුව ගත්තාම ඒකට තියෙනවා රෝස් ස්පෑන් වැලියු එකක්. පේලි 5ක් පුරා එක පැතිරිලා තියෙනවා. මේකටත් තියෙනවා රෝස් ස්පෑන් වැලියු එකක්. දෙවෙනි පේලියේ තියෙන තුන්වෙනි කොටුවටත්. ඒකත් රෝස් ස්පෑන් 5ක්. ඊළඟට අපි ගත්තොත් එහෙම තුන්වෙනි පේලියේ මේ කොටුව පමණයි තියෙන්නේ. හතරවෙනි පේලියේ මේ කොටුව විතරයි. මොකද මේ කොටු දෙක අපි ගණන් කළා මේ පේලිය සඳහා. මේ පේලියේ තියෙන පස්වෙනි පේලියේ තියෙන එක කොටුවක් විතරයි. හයවෙනි පේලියේ තියෙනෙත් එක කොටුවක් විතරයි. හත්වෙනි පේලියේ තියෙනෙත් එක කොටුවක් විතරයි. ඒක විශේෂිත කොටුවක්. TH tag එකක් ආධාර කරගෙන නිර්මාණය කරලා තියෙනවා. තීරු 3ක් පුරා පැතිරිලා තියෙනවා. එහෙනම් ඒකට කොල් ස්පෑන් 3ක අගයක් තියෙනවා මේ කොටුවටත්. මේකටත් කොල් ස්පෑන් 3යි. මේක රෝස් ස්පෑන් 5යි. මේක රෝස් ස්පෑන් 5යි. ওই විදිහට තමයි මේ ටේබල් එක නිර්මාණය වෙලා තියෙන්නේ. අපි එහෙනම් ඉස්සෙල්ලා මාතෘකාවක් දෙමු. H3 මාතෘකාව තියෙනවා. H3 sample table 7 web page layout කියලා දීලා අපි H3 tag එක close කරමු. මාතෘකාව මට සෙන්ටර් කරන්න අවශ්‍ය. අපි අරකේ සෙන්ටර් නොකලට මේකේ සෙන්ටර් කරගමු. align සමානයි center. ඒ ක්‍රමයේ මේ පාර භාවිත කරමුකෝ. අපිට පුළුවන් center tag එක දාන්න පුළුවන් මෙහෙම. ඒතර center tag එක භාවිත කරලා අපි කියවනේ center කරන්න පුළුවන් යම්කිසි අන්තර්ගතයක් කියලා. ඒතර අවශ්‍ය නම් අපිට මේ H3 tag එකට මේ පැත්තෙන් center tag එක open කරන්නත් පුළුවන්. එහෙම කළොත් මේ center tag එක close වෙන්න ඕනේ H3 එක close වෙන්න කලින්. මේ විදිහට දැම්මනම් හරි. අපි ওই ක්‍රම දෙකම හරි. ඊළඟට table එක අපි නිර්මාණය කරමු. table border සමානයි 1යි. ඒකේ cell spacing අගය 0.5යි කියලා මම දෙන්නම්. ඒ වගේම width එක සමානයි කියලා අපි දෙමු 900යි. ඒ වගේම align කරමු table එක page එකේ center වෙලා තියෙන්නේ. center table tag එක close කළා. ඔන්න ඔය විදිහට අපි ඊට පස්සේ පේලි ඔක්කොම 7ක් තියෙනවා කියලා කිව්වා. පළවෙනි පේලිය, දෙවෙනි පේලිය. මට ඕනම් මේක copy කරන්න පුළුවන්. තුන්වෙනි පේලිය, හතරවෙනි පේලිය, 5, 6, 7. පළවෙනි පේලිය එක කොටුවයි තියෙන්නේ. ඒක TD අපි කිව්වකට කොල් ස්පෑන් අගයක් තියෙනවා කියලා. කොල් ස්පෑන් සමානයි 3යි. අපි ඒකට දෙමු කොල් ස්පෑන් සමානයි 3යි. ඒකේ தත්ත්වය තමයි sample
heading. TD tag එක close කළා. අපි දෙවනි පේලිය ළඟට ගත්තොත් ඒක තමයි විශේෂිතම පේලිය වෙන්නේ. ඒකේ ඔක්කොම කොටු තුනක් තියෙනවා. TD close, TD close, TD open, TD close. පළවෙනි කොටුවේ තියෙන්නේ link 1 කියන දත්තය. මේක. අපි එතෙන්ට දෙමු එහෙනම් මේකට ගිහිල්ලා link 1. මේන්න මේ කොටුව. මේකේ තියෙන sample content කියලා sample content 1 content 1 ඒකට අපි කිව්වා row span අගයක් තියෙනවා කියලා විශේෂිත row span 5යි. පේලි 5ක් පුරා පැතිරිච්ච වගුවක්. මේකත් ඒ වගේමයි row span සමානයි 5යි. ඒකේ අපි දානවා sample content 2. ඊළඟ පේලිය තුන්වෙනි පේලිය එක කොටුවයි කියලා අපි කිව්වා. TD close. ඒකේ තියෙන link 2 කියන අගය. මේකම අපි copy කරමු. ඊළඟ පේලියෙත් තියෙන්නේ මේකම එතන 3. ඊළඟ පේලිය 4. ඊළඟ පේලිය 5. අවසාන පේලිය අපි ගත්තාම මේක එක TD එකක් තියෙනවා. TH එකක් sorry. call span වගේ value එකක් තියෙන එක 3යි. තීරු 3ක් පුරා පැතිරිච්ච කොටුවක්. ඒකට අපි තියෙනවා sample footer කියලා. TH tag එක close කළා. අපි දැන් ගිහිල්ලා බැලුවොත් අපේ වගුව මේ ආකාරයට අපට හම්බෙලා තියෙනවා. ඒතර ඒකෙදි මේක මාතෘකාව විදිහට මම සෙන්ටර් කරලා තමයි දාලා තියෙන්නේ. එහෙමනම් අපිට මෙතන TD වෙනුවට අපිට TH tag එක පාවිච්චි කරන්න පුළුවන්. සහ මේක ටිකක් විශාලව දැක්වීමට අවශ්‍ය නිසා අපිට H3 හරි H2 හරි අපි කැමති ප්‍රමාණයේ මාතෘකාවක් විදිහට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. H2 ඔය විදිහට අපිට මේ මාතෘකාව හම්බෙලා තියෙනවා. ඊළඟට මේ ටේබල් එකට අපි ගත්තාම උස මම කිව්වා 600ක් විතර වගේ ඇති කියලා. අපි එහෙනම් ටේබල් ටැග් එක ඇතුලේ width එකට අමතරව අපි height එකත් assign කරමු. සමානයි 600යි. දැන් ගිහලා අපි refresh කරලා බලුවොත් අපේ වගුව මේ ආකාරයෙන් අපට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටේබල් එකක ආධාර කරගෙන වෙබ් page එකක ආකෘතියක් අපි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ ආකෘතිය නිර්මාණය කරගත්තාම අපට ඔන්න මෙතෙන්ට ඡේද කිහිපයක්, එක්ක පින්තූරයක් සහ ඡේදයක් මේ වගේ විවිධ කරුණු අපට අවශ්‍ය ආකාරයට තීරු පේලි වශයෙන් පෙළ ගස්සලා වෙබ් page එක නිර්මාණය කරගන්න ලැබෙනවා. ඒ නිර්මාණය කරලා අවසන් වුණාන් පස්සේ අපට අවශ්‍ය නම් මේ border එක ඉවත් කරලා දාන්නත් පුළුවන්. border සමානයි 0යි කියලා value එක ලබා දීලා. ඉතින් මම හිතනවා මේ table සම්බන්ධයෙන් මේ දැනුම හොඳටම ප්‍රමාණවත් කියලා අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි මම හිතනවා මෙතනින් පස්සේ අපේ සාමාන්‍ය පෙළ හදාරන ශිෂ්‍යයන්ගේ HTML දැනුම මේ මට්ටමින් තමයි අභ්‍යාස පොතේ ඉවර කරලා තියෙන්නේ. අපි ඊට අමතරව මම තවත් පාඩම් කිහිපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් සාමාන්‍ය පෙළ අයටත් ඒ පාඩම් හදාරන්න පුළුවන්. ඒ පාඩමත් ඉවර කළාන් පස්සේ පාඩම් කිහිපයක් දෙකක් ඉවර කළාන් පස්සේ මම සාමාන්‍ය පෙළ විභාගයේදී ආපු පසුගිය ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. උසස් පෙළ ශිෂ්‍යයන්ටත් ඒක වැදගත් වෙයි. මොකද ඒ හා සමානම වගේ ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයේදීත් අහලා තියෙන. ඊට වඩා තරමක් විතර ඉහළ දැනුමක් බලාපොරොත්තු වෙන උසස් පෙළ විෂය හදාරන දරුවන්ගේ. එහෙනම් ගොඩක් ස්තුතියි අපේ මේ වීඩියෝ එකට සවන් දුන්නට. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු වෙබ් pages නිර්මාණය කිරීමට අපට භාවිත කරන්න පුළුවන් මීට අමතර tools මොනවාද? දැන් අපි simple text editor program එකක් භාවිත කළා notepad. ඊළඟට HTML editor එකක් භාවිත කළා sublime text. ඊළඟට අපි කිව්වා context notepad++ ඔන්නම් coffee cup. මේ වගේ විවිධ HTML සංස්කාරක වැඩසටහනුත් තියෙනවා.
මීට අමතර මොනවද අපිට තියෙන ක්‍රමවේද වෙබ් පේජස් නිර්මාණය කරන්න කියන එක පිළිබඳ අපි ඊළඟ පාඩම්